අපි මෙන්න මේ high quality physics MCQ system ශාස්ත්‍ර application දෝලනාතරංග බුක්කංක 1 සාකච්ඡා කරන්නයි යන්නේ. පළවෙනි ප්‍රශ්නක් 1 මේකේ පළවෙනි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. පළවෙනි ප්‍රශ්න 9 වගේම ඊටාම සරල ප්‍රශ්න. ගොඩක්ම සරල ප්‍රශ්න. හදන දෙයක් ඇත්තෙම නැහැ වගේ. සිතාන්ත පිළිබඳ දැනුම අවබෝධය හරියට තියනවා නම් පුතේ ඒ ප්‍රශ්න ටිකට පිළිතුරු ගන්න එක හරිම සරලයි. සරල ප්‍රශ්නක් කරන්න ඕන නිසා තමයි මේ ටික කරලා තියෙන්නේ. බලන්නකෝ ප්‍රශ්නක් 1. ඔබ දන්නවා සරල අනුවර්තී චලිතයේ සාධාරණ සමීකරණය. ත්වරණයයි නැත්නම් විස්ථාපනයේ x නම් විස්ථාපනයේ දිශාවට ත්වරණයේ y නම් ඒ සමානයි ඍණ ඔමේග වර්ග x. හරි. සරල අනුවර්තී චලිතයක සමීකරණය සුපුරුදු සංකේත වලින් a සමානයි ඍණ 4යි වර්ග වැඩි කිරීම 10 4 x මගින් දී ඇත. චලිතයේ සංඛ්‍යාතය. ඉතින් පුතේ මේකට අනුරූප සමීකරණය වෙන්නේ a සමානයි ඍණ ඔමේග වර්ග x. ඉතින් a සමානයි ඍණ ඔමේග වර්ග x වගේ a සමානයි ඍණ ඔමේග වර්ග x වගේ ඊට අනුරූප සමීකරණයක් තමයි පුතේ මෙතන දීලා තියෙන්නේ. ඉතින් ඔමේග වර්ග කියන්නේ මේකනේ. ඉතින් ඔමේග වර්ග දන්නවනම් සංඛ්‍යාතය හොයාගන්න එක හරි සරලයි. ඉතින් මෙතනින් වට ලැබෙන්න ඕන. ඔමේග වර්ග සමානයි පුතේ 4යි වර්ග වැඩි කිරීම 10 4. එහෙනම් ඔමේග සමාන වෙන්නේ කාටද? මේකේ වර්ගමූල ගන්න. 2යි වැඩි කිරීම 10 2යි එකක මොකද්ද? තත්පරයට රේඩියන්. දැන් මේකේ අහලා නැහැ. අහලා තියෙන ඔමේගා සංඛ්‍යාතය හරිකෝ. අපි දන්නවා ඔමේගා සමානයි කාටද පුතේ? 2π/f. දෝලන සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනය වෙන පුතේ ඔමේගා සමානයි 2π/f. ඉතින් දෝලන තරංග මේ සරලානුච්ඡේදයේ සිද්ධාන්ත ටික නැත්නම් පුතේ මේ පොතේ තියෙන නම්බර එකට 0.7 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න සිද්ධාන්ත වීඩියෝස් ලබා ගැනීම සඳහා. හරි. එතකොට ඔමේගා සමානයි 2π/f දැම්මට පස්සේ මෙතන එනවා 2යි වැඩි කිරීම 10 2 සමානයි 2π වාරයක් f. එතකොට f සමානයි 2යි කැපිලා ගිහිල්ලා හර්ට්ස් CI. මේ කාලාවර්තය වුණා. අපි දන්නවා t සමානයි 2π යට ඔමේගානේ. එතකොට 2යි බෙදීම ඔමේගා හොයාගත්තට පස්සේ 2යි වැඩි කිරීම 10 2යි. 2යි කැපිලා ගිහලා මෙතන උඩට ගියාම 0.01 තත්පර. ආවර්ත කාලය ඒකක වෙන්නේ පුතේ තත්පර. ඉතින් අපෙන් අහලා නැහැ සංඛ්‍යාතය අහලා තියෙන්නේ. ඉතින් පිළිතුර කොච්චරද? නිවැරදි පිළිතුර වෙන්නේ සංඛ්‍යාතය CI Hz කියන නිවැරදි පිළිතුර 5. අපිට තියෙන ප්‍රශ්නාංක දෙකේ අහලා තියෙනවා ආවර්ත කාලය. ඉහත එක ගැටලුවේ සඳහන් චලිතයට අදාළ ආවර්ත කාලය වන්නේ 0.01 තත්පර කියන නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ 5 වන පිළිතුර. වීඩියෝ එක නතර කරලා ඔය ප්‍රශ්න දෙකට පිළිතුරු ලබා ගන්න. දැන් බලන්න ප්‍රශ්නාංක 3. සරල අනුවර්තීය චලිතයක කාලයේ ටීට එදිරිව දෝලන කලාව. මොකද පුතේ දෝලන කලාව කියන්නේ? දෝලන කලාව කියලා කියන්නේ සරල අනුවර්තීය චලිතයකට අනුරූප වෘත්ත චලිතයේ දෙන අංශව සමතුලිත පිහිටීමේ සිට භ්‍රමණය වී ඇති කෝණය. සිද්ධාන්ත අවබෝධයක් නැත්නම් කලින් වගේ අපිව අමතන්න දුරකථන අංකයට ඊට පස්සේ අපිට පුළුවන් WhatsApp message එකක් දාන්න සිද්ධාන්ත ලබා දෙන්න. ඉතින් කාලය t සහ කෝණය ඔමේගා අතර සම්බන්ධය මොකද්ද? කලාව t සමාන වෙනකොට ඔමේගා t කෝණික ප්‍රවේගය ඔමේගා සමානයි t බෙදීම t සමානයි ඔමේගා t. මේක තමයි y සමානයි x ආකාර සමීකරණය. එහෙනම් අපෙන් අහන්නේ ආවර්ත කාලය. ඉතින් කෝණික ප්‍රවේගය සමානයි නේද පුතේ අනුක්‍රමණයේ විශාලත්වයට? ඉතින් කෝණික ප්‍රවේගය ඔමේගා කියන්නේ 2π බෙදීම t. ඉතින් 2π බෙදීම t සමානයි අනුක්‍රමණයේ විශාලත්වයට. එහෙනම් t සමානයි කවුද පුතේ? 2π බෙදීම අනුක්‍රමණය තමයි මෙහෙම බලන්න. 2π බෙදීම t සමානයි ප්‍රස්ථාරය අනුක්‍රමණය. ඉතින් ප්‍රස්ථාරය පේනවා ඔයාට. ප්‍රස්ථාරය අනුක්‍රමණය වෙන්නේ
y අන්තරය 4යි ෆයි. x අන්තරය 1යි. එහෙනම් t සමානයි 2යි ෆයි 4යි ෆයි බෙදුණු පස්සේ 0.5යි තත්පර. නිවැරදි පිළිතුර වෙන්නේ 3 පිළිතුර. වීඩියෝ එක නතර කරලා ඔකත් හදා ගන්න. ප්‍රශ්න අංක 4 තියෙන්නේ සරල අනුවර්තීය චලිතයේ යෙදෙන අංශුවක් සඳහා විස්ථාපනයේ x සමග ත්වරණයේ ඒ විචලනය වන ප්‍රස්ථාරයේ රූපයේ දී ඇත. චලිතයේ විස්තරය වන්නේ චුට්ටක් බලන්නකෝ පුතේ. අපි දන්නවා සරල අනුවර්තී චලිතයක සාධාරණ සමීකරණයේ a සමානයි ඍණ ඔමේගා වර්ග x නේ. නේ? එහෙනම් මේක මොන ආකාරයේ සමීකරණයද පුතේ? y සමානයි ඍණ mx ආකාරයි. ඍණ අනුක්‍රමණයක් තියෙන මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක්. එතකොට ඍණ අනුක්‍රමණයක් සහිත මූල ලක්ෂය හරහා යන මෙන්න මේ සරල රේඛාව මගින් තමයි මේක නිරූපණය කරන්නේ. මේ පැත්තේ ඍණ පැත්තෙන් උපරිම විස්ථාපනය විස්තරය, ධන පැත්තෙන් උපරිම විස්ථාපනය පුතේ විස්තරය. ඉතින් අපිට පේනවා උපරිම විස්තරය කොච්චරයි? මෙන්න මේ අගය කොච්චර පුතේ? මිලිමීටර් 20යි. නැත්නම් මෙයාගේ ගත්තොත් මිලිමීටර් 20යි. එහෙනම් උපරිම විස්ථාපනය කියන විස්තරය. එහෙනම් විස්තරය ඒ සමාන වෙනවා කාටද පුතේ? මිලිමීටර් 20ට. නිවැරදි පිළිතුර කීයද? නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. උපරිම ත්වරණය වුණා. විස්ථාපන උපරිම වෙනකොට තමයි ත්වරණය විශාලත්වය උපරිම වෙන්නේ. ත්වරණය වෙන්නේ තප්පර වර්ගයට මීටර් 2යි. නේද? අපිට ඒක ලබා ගන්න පුළුවන්. ඔක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි, තාම සරල ප්‍රශ්නයක්. බලන්න ප්‍රශ්න අංක 5. ඉහත හතර ගැටලුවේ චලිතයේ සංඛ්‍යාතය වන්නේ. ඉතින් පුතේ සංඛ්‍යාතය හොයාගන්න පුළුවන් කලි වගේ ඔමේගා දන්නවනේ. ඉතින් ඔමේගා වර්ග සමාන වෙනව කාටද පුතේ? අනුක්‍රමණයට. අනුක්‍රම ඔමේගා වෙනව 2πf දැම්මා. එතකොට 2πf ගේ වර්ග සමාන වෙන්නේ අනුක්‍රමණයට. දැන් අනුක්‍රමණ කියන්නේ y අන්තරය බෙදීම x අන්තරය. y අන්තරය කොච්චරද? 2යි. බෙදීම x අන්තරය 20යි. හැබැයි 20 මිලිමීටර් නිසා මීටර කරන්න එක වැඩි කරන්න ඕන 10 රින 3. මේ අතර දැන් මෙතන 2යිනේ. 2 රින බිංදුව. මේක මිලිමීටර් 20යි. මිලිමීටර මීටර කරන තමයි අපි ඔය විදියට 10 රින 3 වැඩි කරේ. එතකොට මේක සුළු කරන්න. පුතේ මෙයා කැපුණම 10යි. ඒතර 10 ඍණ 2යි. 10 ඍණ 2 කොට යනකොට 10 ධන 2යි. 10 ධන 2යි කියන්නේ 100යි. දෙපැත්තෙන් වර්ගමූල ගන්න. ඒතර 2πf සමානයි. මෙයා කැපුණම 10යි. 10 ඍණ 3න් වැඩි කරාම 10 ඍණ 2යි. 10 ඍණ 2 උඩට යනකොට 10 ධන 2යි. 10 2 වර්ගමූල 10යි. එන f සමානයි කොච්චරද? f සමාන වෙනවා 10 බෙදීම 2යි 5 කියන්නේ 5 බෙදීම 5. හරි නේද? 5 බෙදීම 5 කියන නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුරයි පුතේ. නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. වීඩියෝ එක නතර කරලා ඔය අවශ්‍ය දේවල් හැකි ඉක්මනින් සටහන් කරගන්න. බලන්න ඊළඟට ප්‍රශ්න අංක 6. අපිට කියලා තියෙනවානේ සරලානුවර්තී චලිතයක සමීකරණයේ සුපුරුදු සංකේත වලින් මෙන්න මේ විදිහට දීලා තියෙනවලු. ඒතර x සමානයි 2යි sin 20යි 5t. ඉතින් සුපුරුදු සංකේත වලින් ගන්නකොට මෙයා විස්ථාපනය. නේ? මේක අර සුපුරුදු සංකේතය මොකද්ද පුතේ? x සමානයි a sin omega t වර්ග මතක් විය යුතුයි. දැන් සරලානුවර්තී චලිතයක සාධාරණ සමීකරණය වෙන්නේ a සමානයි ඍණ ඔමේගා වර්ග x. මේක දානවා. එතකොට සරලානුවර්තී චලිතයක කිසියම් මොහොතක විස්ථාපන x නම් කිසියම් මොහොතක විස්ථාපන x නම් x සමාන වෙන්නේ a sin omega t. අපි ගහන්නේ විස්තරයේ සංඛ්‍යාතය සහ කාලාවර්තය. මම ඔක්කොම ටික ගන්න. ඉතින් මෙයාට රුපියල් මෙයාට රුපියල් මෙයාට රුපියල්. එන පුතේ මට කියන විස්තරය කොච්චරද? 2 මීටර. මොකද සියලුම අගයන් SI ඒකක වලින් දක්වා ඇත කියනකොට මෙයා මීටර වලින්.
ඊට මෙතන ඔමේගා කොච්චරද පුතේ? ඔමේගා සමාන වෙන්නේ 20යි 5ටනේ. ඒ ඔමේගා නම් ඔහොම. ඔමේගා වෙනුවට 2πf දැම්මොත් 2πf සමානයි 20යි 5. ඒ ඔමේගා සමානයි 2πf නේ. ඔමේගා සමානයි 2πf. ඔමේගා වෙනුවට දාන්න පුළුවන්. ඉතින් 2යි 5ට මෙතන කැපිලා ගිහිල්ලා f සමානයි පුතේ කවුද? hertz 10යි. එහෙනම් විස්ථාපනයේ මීටර 2යි සංඛ්‍යාතයේ hertz 10යි. ඉතින් විස්ථාපනයේ මීටර 2යි සංඛ්‍යාතයේ hertz 10යි තියෙන්නේ. හතරවල පිළිතුර විතර අනිත් එක හොයන්න ඕනෙත් නැහැ. ඉතින් කාලාවර්තය හොයන්න. ඉතින් t සමානයි 2π ඔමේගා. නැත්නම් එකයට f දාන්න. කාලාවර්තයේ t සමානයි 2π ඔමේගා නැත්නම් එකයට f දැම්මට පස්සේ එකයට 10. ඒ කියලා කියන්නේ පුතේ දශම 1යි. නේ? ඒ නිවැරදි පිළිතුර වෙන්නේ හතරවන පිළිතුර එක සරල ගැටලුවක්. ප්‍රශ්නාංක 7 පුතේ 7 8 9 3ම හැදලා තියෙන්නේ මේකෙන්. සරල අනුවර්තීය චලිතයක සාධාරණ සමීකරණය x සමානයි 0.1 sin 2π වැඩි කිරීම 10 වර්ග t ධන tට මගින් දැක්වේ. සියලුම අගයන් සම්මත ඒකක වලින් දක්වා ඇතනම් මෙතනත් පුතේ මේක දක්වා ඇතනම් චලිතයේ විස්තරය වань පොටකි. පුතේ මේ x සමාන a sin omega t මේ සමීකරණය මොකක්ද? මේක පුතේ මෙන්න මේ කෝණය කාලාරම්භක කලාව. ඔකේ සම්මත සමීකරණය තමයි x සමානයි a sin omega t ධන phi. මේ phi කියලා කියන්නේ පුතේ කාලාරම්භක කලාව. කාලාරම්භක කලාව කියන්නේ කාලය මෙනීම ආරම්භ කරනකොට සමතුලිත පීඨීමේ සිට භ්‍රමණය වී ඇති කෝණය. ඒ සරලනෝතේ චලිතයට අදාළ වෘත්ත චලිතය. ඉතින් මේ පොත කරන්න ගත්තට පස්සේ මම සිද්ධාන්ත උගන්නන්නේ නැහැ නේ පුතේ මේකේ. මේක විවරණයක් print කරලා දුන්නත් ඒ දෙන විවරණය තමයි ඔය. ඉතින් තියරි ටික ගන්න අවශ්‍ය දරුවෝ කලින් කියපු නම්බර එකට WhatsApp message එකක් දාන්න. මම මෙතන දාන නම්බර එක WhatsApp message එකක් දැම්ම නම් හරිද? WhatsApp message එකක් දැම්ම නම් ඔය සිද්ධාන්ත ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ කාලාරම්භක කලාව වේදිට මේවා තියරි වලදී හරියට පුතේ අපි ඉගෙනගෙන තියෙන්න ඕන. ඉතින් මෙයා මෙයාට අනුරූපයි, මෙයා මෙයාට අනුරූපයි, මේ ඔමේගා මෙයාට අනුරූපයි, කාලය මෙයාට අනුරූපයි, කාලාරම්භක කලාව මෙයාට අනුරූපයි. ඉතින් පුතේ මෙතන විස්තරය කොච්චර කෙනා? විස්තරය 0.1 මීටර. විස්තරය 0.1 මීටර. දැන් 8 9 හරනේ කාලා ආවර්ත කාලය. ඉතින් ආවර්ත කාලය හොයාගන්න ඔමේගා හොයාගන්න. ඔක්කොම ටික හොයන්න. ඔමේගා සමාන එකවද පුතේ? 2π වැඩි කිරීම 10 2යි. එතකොට ඔමේගා කියන්නේ මෙතන 2π වැඩි කිරීම 10 2 මේ ඔමේගා මේකයි. ඉතින් ඔමේගා දන්නවනම් කාලාවර්තය හොයාගන්න පුළුවන්. t සමානයි 2π ට ඔමේගා දාලා. එතකොට 2π බෙදීම ඔමේගා කියන්නේ 2π වැඩි කිරීම 10 2යි. එතකොට t සමානයි 2π කැපිලා 10 2 වට ගියාට පස්සේ 0.01යි තත්පර. ඉතින් සංඛ්‍යාත එවන්න ඕන. f සමාන 1ට t නැත්නම් ඔමේගා සමාන 2πf දාන්න. 1ට 0.01 කියලා කියන්නේ 100යි තත්පර. හරි සරලයි. එහෙනම් පුතේ ප්‍රශ්නාංක 7ට පිළිතුර මොකක්? 7ට පිළිතුර විස්තරය 0.1 මීටර. පිළිතුර 1යි. ප්‍රශ්නාංක 8ට පිළිතුර මොකක්ද? චලිත ආවර්ත කාලය 0.01යි තත්පර. 8ට වෙන්නේ පුතේ නිවැරදි පිළිතුර 1යි. බලන්න ප්‍රශ්නාංක 9. ඔන්න 9 ලස්සන ගැටලුවක්. ඉහත 7 ගැටලුවේ කාලාරම්භක විස්ථාපනය මෙච්චර නම් කාලාරම්භක කලාව. මොකද කාලාරම්භක විස්ථාපනය කියන්නේ? කාලාරම්භක කියන්නේ පුතේ කාලය මෙනීම ආරම්භ කරන. කාලාරම්භක කියන්නේ කාලය මෙනීම ආරම්භ කරන. ඒ කියන්නේ t සමානයි බිඳුවේදී. එතකොට t සමානයි බිඳුවේදී විස්ථාපනය කොච්චරද? කාලාරම්භක විස්ථාපනය වෙන්නේ
0.05 මීටර. කාලාරම්භක විස්ථාපනය වෙන්නේ පුතේ 0.05 මීටර. හරි නේද? ඒ කියන්නේ t සමානයි බිඳුවේදී විස්ථාපනය 0.05 මීටර. හරිනේ. ඉතින් මේකට ආදේශ කරන්න. x මානයි 0.1 sin 2.5 වැඩි කිරීම 10 2 t ධන t ටනේ. ඕකට ආදේශ කරාම t ට ලැබෙනවා. t ට තමයි කාලාරම්භක කළා. ඒක කාලාරම්භක විස්ථාපන කරච්චා. 0.05 සමානයි 0.1 sin. මෙන්න මෙතන කොච්චරක් වෙනවද? t බිඳුවයි බිඳුව ධන t ට. එයි මෙතන බිඳුව. ඒ t සමානයි බිඳුවයිනේ. කාලාරම්භක විස්ථාපනයේ විතර විස්ථාපනයේ කාලය මැනීම ආරම්භ කරන මොහොතේ විස්ථාපනය. එතකොට කාලය මැනීම ආරම්භ කරන මොහොත කියලා කියන්නේ t සමානයි බිඳුවයි. කාලය මැනීම ආරම්භ කරන මොහොත කියන්නේ පුතේ t සමානයි බිඳුවේදී. ඉතින් t සමානයි බිඳුව වෙනකොට මේ කැලල බිඳුවක් වෙනවා. t සමානයි බිඳුව වෙනකොට පුතේ මෙන්න මේ කැලල බිඳුවක් වෙනවා. හරිද? t සමානයි බිඳුව වෙනකොට මෙන්න මේ කැලල බිඳුවක් වෙනවා. එතකොට මේ කැලල බිඳුවක් වුණාට පස්සේ 0.5 දශමිකයෙන් බෙදන භාගයයි. මේක 5 බෙදීම 10 වගේ භාගයයි. භාගයයි sin θ. භාගය කියන්නේ sin කීයද පුතේ? අංශක වලින් නම් 30යි මෙතන අංශක වලින් නෙවෙයි අහලා තියෙන 5 5 බෙදීම 6යි. භාගය කියන්නේ sin 30යිනේ. sin 30 කියන්නේ sin 5 බෙදීම 6. සමාන වෙනවා පුතේ. sin θ. ඉතින් sin θ මේකට සමානයි නේද? θ සමානයි කවුද පුතේ? 5 බෙදීම 6 රේඩියන්. එහෙනම් කාලාරම්භක කලාව වෙන්නේ රේඩියන් 5 බෙදීම 6 කියන නිවැරදි පිළිතුර පුතේ දෙවන පිළිතුරයි වෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න. කාලාරම්භක කලාව කියලා තියෙන්නේ කාලය මැනීම ආරම්භ කරන මොහොතේ. t සමානයි බිඳුවේදී. t සමානයි බිඳුවේදී විස්ථාපනය දුරට පස්සේ මෙතරාගේ දුන්නා මේ කැලේ බිඳුව වෙනවා. ඒතර sin θ ලැබෙනවනේ. ඉතින් sin θ භාගයයි භාගය කියන්නේ sin 5 බෙදීම 6. නේ? ඒතර t ට සමාන වෙනවා පුතේ 5 බෙදීම 6ට. නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන පිළිතුර. හරි. දැන් හොඳ දරුවගේ පුතේ ඔයාලා වීඩියෝ එක නතර කරන්න. වීඩියෝ එක නතර කරලා ඔය 6 වෙනි ප්‍රශ්නෙට 7 8 9 ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු විවරණය සඳහන් කරගන්න. හරි. අපි දැන් බලමු පුතේ ප්‍රශ්න අංක 10 11 12. අපිට කියලා පුතේ මෙතන තියෙනවා සැහැල්ලු සර්පිල දුන්නක්. දුන්න සැහැල්ලු කියන්නේ ස්කන්ධයක් නේ සර්පිල ඇදෙන සුළු දුන්න. මේ විදියට එල්ලනවලු පුතේ. මේ විදියට එල්ලනවලු. මේම තියනවලු. ඊට පස්සේ කියනවා යාට සිම්පල් m ස්කන්ධයක් එල්ලනවලු. ඒතර යාටකින් පහල කෙලවරින් සිම්පල් m ස්කන්ධයක් එල්ලුවාට පස්සේ x නෝට් දුරක් ඇදලා සමතුලිත වෙනවා. පොඩ්ඩක් එතකොට පුතේ මෙතන සිම්පල් m ස්කන්ධයක් එල්ලුවට පස්සේ මෙතන පුතේ පහලට x නෝට් දුරක් නේද? m ස්කන්ධයක් එල්ලුවට පස්සේ m ස්කන්ධයක් එල්ලුවට පස්සේ පුතේ x නෝට් දුරක් තමයි පහලට ඇදෙන්නේ. ඒතර x නෝට් දුරක් පහලට ඇදලා තමයි සමතුලිත වෙන්නේ. එතකොට මෙන්න මේ පිහිටුම තමයි පුතේ සමතුලිත පිහිටුම. එතකොට මේ පිහිටුම තමයි සමතුලිත පිහිටුම වෙන්නේ. ඒතර මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා සිරස්ස පහලට බර mg. එතකොට මේ උන්දර බලන්න මේ ස්කන්ධය මගින් දුන්න මත පහළට බලයක් ඇති කරනවා. දුන්නේ දුර්නියතේ k නම් x දුරක් ඇදෙන්න අවශ්‍ය බලය කොච්චරද? f සමානයි kx නේ. එහෙනම් x නෝට් දුරක් ඇදෙන්න මේ ස්කන්ධය මගින් දුන්න මත පහළට යොදන බලය මොකක්ද? ස්කන්ධය මගින් දුන්න මත පහළට යොදන බලය kx නෝට්. එහෙනම්
මෙයා මගෙන් ස්කන්ධය මගෙන් දුන්න මත බලය යෙදුවේ පහළට නම් දුන්න මගෙන් ස්කන්ධය මත යොදන බලය කොහටද පුතේ? ඉහළට. ඔය F සමානයි කාටද? kx not. මෙතන පැහැදිලිවම simple m මත ඉහළට බල සහ පහළට බල සමාන වෙනවා. ඉහළට බලය වෙන්නේ පුතේ kx not, පහළට බලය වෙන්නේ පුතේ mg. අපි ඒක දන්නවා. මේක අපිට අවශ්‍ය වේවි. අපි ඔක සටහන් කරගෙන තියාගමු. ඊට පස්සේ මොකද්ද කියන්නේ? දැන් එයා කැපිටල් A දුරක්, තව සිම්පල් කැපිටල් A දුරක් ඇදලා සරල අනුවර්තී චලිතය දෙනවලු. ඒ චලිතයේ ආවර්ත කාලය වන්නේ. ඉතින් පුතේ මේ ওই චලිතයේ මේ කැපිටල් A දුර x0 වඩා අඩුයිලු. ඉතින් අපි දන්නවා ඔය වගේ චලිතයක ආවර්ත කාලය t නම් t සමානයි 2 වර්ගමූල m බෙදීම k. ඒ සමීකරණයනේ. ඔක තමයි සම්මත සමීකරණ. මේක පුතේ මතක තබා ගත යුතු සමීකරණයක්. ඉතින් මේවා සිද්ධාන්ත පන්තිවල හරියට විස්තරාත්මක විග්‍රහ කරනවා. කලින් කිව්වා වගේ තියරි ඉගෙනගෙන නැත්නම් WhatsApp number එක දීලා තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. එතකොට t සමානයි 2 වර්ගමූල m බෙදීම k. මේක තමයි සම්මත සමීකරණය. ඉතින් ඕක නෙවෙයි දීලා තියෙන්නේ. ඕක නෙවෙයි පුතේ දීලා තියෙන x0 සහ gs ring. ඉතින් x0 සහ gs ring ගන්න පළවෙනි සමීකරණයෙන් ආදේශ කරන්න පුළුවන් k වෙනුවට නේ. එහෙනම් මෙතන t සමානයි 2 වර්ගමූල m බෙදීම k වෙනුවට දානවා. කවුද පුතේ? k වෙනුවට දානවා mg බෙදීම x0. එතකොට එනවා t සමානයි 2 වර්ගමූලය ඇතුලේ m ට m කැපෙනවා. m ට m කැපිලා x0 උඩට යනවා. එතකොට එන්නේ කවුද පුතේ? x0 බෙදීම g. එහෙනම් ඔන්න එනවා t සමානයි 2 වර්ගමූල x0 බෙදීම g. නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ 4 වෙන පිළිතුරයි. එතකොට 4 වෙන පිළිතුරයි පුතේ නිවැරදි පිළිතුර වෙන්නේ. 4 වෙන පිළිතුරයි නිවැරදි පිළිතුර වෙන්නේ. තේරුණානේ? ආයි මුලින් ඉඳලා වීඩියෝ එක බලන්න. මුලින් ඉඳලා වීඩියෝ එක බලලා මේක හදාගන්න. මුලින් ඉඳලා නැවත දෙතුන් සැරයක් වීඩියෝ එක බලලා තේරුනේ නැත්නම් අනිවාර්යයෙන් මේවත් සිද්ධාන්ත ඉගෙනගෙන නැහැ ඔයා. සිද්ධාන්ත ඉගෙන ගත්තට වැඩක් නැහැ පුතේ. උඩින් පල්ලෙන් ඉගෙනගෙන තියෙනවා නම්. තියරි හරියට ගැඹුරට ඉගෙන ගන්න ඕනේ. අඩුපාඩු රහිතව පුතේ. ඒක නිසා තියරි හරියට හැම දෙයක්ම උපරිම ගැඹුරට ඉගෙන ගන්න අවශ්‍ය දරුවෝ පොඩ්ඩක් මැසේජ් එකක් දාන සිද්ධාන්ත වීඩියෝ ලබා දී හැකියි. බලන්න ප්‍රශ්නාංක 11. ඒතර නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. 11 වෙනි ප්‍රශ්නේ තෝකම තමයි තියෙනවා. වගේම එකක්. දැන් මේක එල්ලලා තියෙනවා. මේක මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. 11 වෙනි ප්‍රශ්නේ තියෙන පුතේ මෙතන තිර සාධාරකයක් මත දුන්න මේ විදිහට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මෙයා මත සිම්පල් m ස්කන්ධය තිබුවට පස්සේ දැන් මෙතන සිම්පල් m ස්කන්ධය තිබුවට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ බර පහළට ක්‍රියාත්මක වෙන mg. ඒ බර නිසා තමයි මෙතන හැදෙන්නේ කොච්චර දුරක්ද? x0 දුරක් හැදෙන්නේ මේ සමතුලිත පිහිටීමට. x0 දුරක් හැදෙනව නෙවෙයි සම්පීඩනය වෙනවා. ඉතින් ඔය x0 දුර පහළට සම්පීඩනය වෙන්නේ මේ දුන්න මත යෙදෙන බල නිසා. දුන්න මත පහළට යෙදෙන බලය kx0. f සමාන kx0 නේ දුරනියතේ කියන. එන ඉහළට යෙදෙන බලය f නම් f සමානයි කවුද පුතේ? kx0 ම තමයි. හරි නේද? ඉතින් අර වගේම තමයි. ඊටසේ මෙයා තව ටිකක් තල්ලු කරලා පහළට චලිත කරාට පස්සේ සරලානුවර්තී චලිතය දෙනම් චලිතය ආවර්ත කාලය අර වගේම t සමානයි 2 වර්ගමූල m බෙදීම k. ඉතින් මෙතනත් ඉහළට බලය පහළට බලය සමාන වෙනවා. kx0 සමානයි mg ගෙන් k සමාන වෙනවා mg බෙදීම x0. ඒක අතෙන්ට ආදේශ කරන්න පුළුවන්. මේක එක කියලා ගත්තොත් දැන් පළවෙනි සමීකරණයෙන් අරකම තමයි තේ. අරකම තමයි. නේද? ඉතින් t සමානයි 2 වර්ගමූල m බෙදීම k. k වෙනකොට දාන mg බෙදීම x0. එතකොට t සමානයි 2 m කැපිලා ගිහිල්ලා
x naught බෙදීම g මේවා ආසන්න වශයෙන් මතක තියාගත්තා නම් හොඳයි. ඉතින් ආරම්භක විස්ථාපන x naught නම් ගුරුත්ව ත්වරණය g නම් t සමානයි 2π වර්ගමූල x naught බෙදීම g අර t සමානයි 2π වර්ගමූල l බෙදීම g වගේ. t සමානයි 2π වර්ගමූල l බෙදීම g වගේ අනුරූප සමීකරණයක් තමයි පුතේ එතන තියෙන්නේ. ඉතින් ප්‍රශ්නාංක 11 සඳහා නිවැරදි පිළිතුර කීයද? ආවර්ත කාලයේ t සමානයි 2π වර්ගමූල x naught බෙදීම g කියන නිවැරදි පිළිතුර වෙන්නේ 4 වන පිළිතුර. බලන්න 12 වෙනි ප්‍රශ්නේ. ඉහත එක ගැටලුවේ දුන්නේ දුර්නියතේ k නම් ආවර්ත කාලය. k නම් ආවර්ත කාලයේ 2π වර්ගමූල m බෙදීම මේක මේ වර්ගමූල දාලා නැහැ පිළිතුර දෙක හදා ගන්න එකයි. 12 වෙනි ප්‍රශ්නේ උත්තර ටික හදා ගන්න 2π අනිත් ඔක්කොම වර්ගමූල ඇතුලේ අනිත් සියල්ල පුතේ වර්ගමූල ඇතුලේ දාගන්න. අනිත් සියල්ල වර්ගමූල ඇතුලේ දාගන්න. හරි. අනිත් සියල්ල වර්ගමූල ඇතුලේ දාගන්න. එහෙමනොත් නිවැරදි පිළිතුර වෙන්නේ කීවෙනි පිළිතුරද? දෙවන පිළිතුර. හරි. වීඩියෝ එක නතර කරලා ඔය ප්‍රශ්න ටිකට පිළිතුරු ලබා ගන්න. right. බලන්න පුතේ ප්‍රශ්නාංක 13 මේ ප්‍රශ්නාංක 13 සාමාන්‍ය හරියාකාරව උගන්වන ඕනෑම සිද්ධාන්ත උගන්වන ගුරුවරයෙක් ප්‍රශ්නාංක 13 14 15 ඔක්කොම කරනවා මම කියන්නේ හරියාකාරව උගන්වන ගුරුවරු. ඔබට මේ ගැටලුව මේ විදියටම කරලා නැත්නම් එතන තියෙන අඩුපාඩුවක් තියෙනවා. බලන්න මේක ගන්න විදිය. හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A වෙච්ච ඒකාකාර යෝඩලයක් තියෙනවලු. ඒකාකාර කියන වර්ගඵල සමානයි. මෙතන ස්කන්ධයෙන් වෙච්ච ද්‍රවයක් යොදලා තියෙනවා. එතකොට මෙතන තියෙන මේ සම්පූර්ණ ද්‍රවයේ ස්කන්ධය වෙන්නේ පුතේ සිම්පල් M. අපිට කියනවා ද්‍රවයේ ඝනත්වයක් තියලා තියෙන පුතේ ρ කියලා. එක් බාහුවක ඇති ද්‍රවයේ මත ඉහළට ඔසවා තැහැරි විට සරල අනුවර්තී චලිතයේ දෙන සංඛ්‍යාතය වන්නේ. ඉතින් මෙතන මේ ද්‍රවය මත මේ විදියට ඉහළට එසෙව්වට පස්සේ හොඳට බලන්න පුතේ මෙතනින් මේ පැත්තට x දුරක් ගියත් මෙතනින් මේ පැත්තට යනවා නේද ඒ ද්‍රවයේ x දුර. මේක තමයි පුතේ ද්‍රවයේ සමතුලිත පිහිටුම වෙන්නේ. සමතුලිත පිහිටුම වෙන්නේ. ඉතින් එහෙම වුණොත් මේ අතර පරතරයත් x මනේ. මේක අපි ගන්න වෙන්නේ පුතේ මෙතන සංඛ්‍යාතය සහ ආවර්ත කාලය හොයාගන්න. මෙයාගේ සරලානුවර්තී චලිතයට අනුරූප සාධාරණ සමීකරණය ලබාගත යුතුයි. මේ සාධාරණ සමීකරණය ගන්න විදිය සාමාන්‍ය සිද්ධාන්ත පන්තිවල මේක මේ විදියටම උගන්වනවා. ඉතින් මට මෙතන තියරි උගන්වන්න බෑ. ගන්න විදිය කරන්න. ඉතින් තියරි බැරි දරුවෝ අර කලින් මේකේ තියෙන නම්බර එකට WhatsApp නම්බර එකක් එවන්න. සිද්ධාන්තවලදී මූලික පියවරත් එක්ක එක කියලා දෙනවා පුතේ. හොඳයි. දැන් මෙතන ගන්නෙ මෙහෙමයි. මේ සිම්පල් m මත සඵල බලය. සිම්පල් අපි හිතමු මෙතන මෙයා මේ පැත්තට විස්ථාපන x වෙනවා. ඔය විස්ථාපනයේ දිශාවට ත්වරණය a කියලා මේ පැත්තට. එතකොට අපිට මේ සිම්පල් m ද්‍රව කඳ මත සඵල බලය කොච්චරද? සිම්පල් m ද්‍රව කඳ මත සඵල බලය කියලා කියන්නේ මෙන්න මේ මට්ටමට ඉහළින් තියෙන. මෙන්න මේ ද්‍රව කඳේ බරනේ. මේ මට්ට දැන් මෙතන සඵල බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ද්‍රව මට්ටම සමාන නිසා. දැන් මෙතන මේ ද්‍රව මට්ටමට වඩා මේ ද්‍රව මට්ටමට වඩා 2x දුරක් පුතේ. මේ ද්‍රව මට්ටමට වඩා 2x දුරක් ද්‍රව කඳ ඉහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ද්‍රව මට්ටමට වඩා 2x දුරක් මේ ද්‍රව කඳ ඉහළට ගිහිල්ලා නම් මේ ද්‍රව කඳේ බර තමයි පුතේ සඵල බලය පහළට. කොච්චරද? 2x දුරක් මගින් ඇති කරන බලය. බර සමාන වෙනවා පුතේ. අර ද්‍රව කඳේ බර ඉහළ නැගි ද්‍රව කඳේ බර නේ. ඉහළින් නැති ද්‍රව කඳේ බර. ඉහළින් නැති ද්‍රව කඳේ බර සමාන වෙනවා පුතේ ස්කන්ධේ වැඩි කිරීම. mg ස්කන්ධය කියන්නේ මෙයාගේ පරිමාව ගුණ කිරීම ගණන්තේ පරිමාවක. හරස්කඩ වර්ගඵල වැඩි කිරීම 2x. එතකොට a වැඩි කිරීම 2x තමයි බර. මේ පරිමාව හරස්කඩ වර්ගඵල වැඩි කරන 2x. මේ උස
ඒක ඝනත්වයෙන් ගොඩ කරාට පස්සේ අපිට ලැබෙන පුතේ කවුද? m. ඒක g ගෙන් වැඩි කරාට පස්සේ ලැබෙනවා mg වර. දැන් මේ simple එකට අපි දාන්න ඉහළට. හැබැයි පහළ කියන්නේ විස්ථාපනයේ දිශාවට මෙන්න මේක තමයි විස්ථාපනයේ සමතුලිත PT මේසිට තමයි විස්ථාපනය. ඒතර විස්ථාපනයේ x වෙනකොට මෙතන අපිට යන්න පුළුවන් විස්ථාපනයේ x විතරනේ. විස්ථාපනයේ simple x විතර තමයි සඵල බලය. ඒතර මෙයා මත සඵල බලය අපි ওই අවස්ථාවේ m දැම්මොත් f සමානයි ma ඉහළට දැම්මොත් සඵල බලය වෙන්නේ පහළට නෙන ඍණ a වාරයක් ඍණ 2ax rho g සමාන වෙනවා පුතේ ma ට. එතන මෙතන a සමාන වෙනවා ඍණ 2a rho g බෙදීම m වාරයක් x. ඇයි මෙහෙම ගත්තේ? 2 නියතයි a නියතයි rho නියතයි g නියතයි m නියතයි. මේක පුතේ හරියට a සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාරයේ සමීකරණය. ඉතින් පුතේ ඕක a සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාරයේ සමීකරණයක් නම් ඔමේගා වර්ග සමාන වෙනවා කාටද පුතේ? 2a rho g බෙදීම m ගේ m ට. එහෙනම් එතනින් එනවා ඔමේගා සමාන වෙනවා මෙයාගේ වර්ගමූලයට. එතකොට ඔමේගා සමාන වෙන්නේ 2a rho g බෙදීම m ගේ වර්ගමූලයට. ඉතින් පුතේ ඔය හැම දෙයක්ම හරි අපූර්වට මේවා මේ විදියට නෙවෙයි පුතේ. මේක මේ පස්සේ එකක් නේ. ඊට කලින් කරන්න ඕන දේවල් තියෙනවා පුතේ තියරි ක්ලාස් එකේ. මීට කලින් කරන්න ඕන තියරි ටික කරලා පියවරෙන් පියවර විදියට ඇවිල්ලා ඇත්තට මේක අන්තිම එක විදියට තමයි කරන්න තියෙන්නේ. මේක කළ යුත්තේ පුතේ පැහැදිලිවම අන්තිම එක විදියට. ඒ අන්තිම එක විදියට කරන එක මට එක සැරේට කියලා දෙන්න බෑ. සිද්ධාන්ත හරියට බලන්න තියරි කොටස් වලින් මේවා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව මේක කරගන්න බෑ. දැන් හරි. ඔක ගත්තනේ. ඔමේගා ගත්තට පස්සේ අපිට කියන අපතේ සරලානුවාදී චලිතේ සංඛ්‍යාතේ. ඒ සංඛ්‍යාතේ ගන්න පුළුවන්. ඔමේගා සමානයි 2πf ඔමේගා වෙනකොට 2a rho g බෙදීම m ගේ වර්ගමූල 2a rho g බෙදීම m ගේ වර්ගමූල සමානයි 2π f ට. ඔතන පුතේ f සමාන වෙනවා 1 බෙදීම 2π වාරයක් 1 බෙදීම 2π වාරයක් නේද 2a rho g බෙදීම m ගේ වර්ගමූල. ඔය සංඛ්‍යාතයනේ හොයලා තියෙන්නේ. හදිසියෙම ආවර්ත කාලය හොයන මොකද කරන්නේ? ආවර්ත කාලය හොයන අපි දාන්නේ t සමානයි 2π ඔමේගා. නේ? එහෙම වුණා නම් අපි දාන්නේ t සමානයි 2π ඔමේගා. දැන් පේනවා නේද පුතේ? එන සංඛ්‍යාතය වෙන්නේ 1 බෙදීම 2π වාරයක් 2a rho g බෙදීම m ගේ වර්ගමූල කියන පිළිතුර කියද පුතේ? පළවෙනි පිළිතුරයි නිවැරදි පිළිතුර. හරි. වීඩියෝ එක නතර කරලා රූපසටහන පිළිවෙලට ඇඳ ගන්න. රූපසටහන පිළිවෙලට ඇඳගෙන ඊටු ටික ඔය විදිහට හදා ගන්න පුතේ වීඩියෝ එක නතර කරලා. වීඩියෝ එක නතර කරලා ඔය විදිහට පිළිවෙලට සහ ලස්සනට හදා ගන්න. වීඩියෝ එක නතර කළා තමයි හදා ගන්න වෙන්නේ. බලන්න පුතේ ප්‍රශ්නාංක 14ත් ප්‍රශ්නාංක 13 හා සම්බන්ධයි. ඉහත 13 ගැටලුවේ සඳහන් ද්‍රව කඳේ දිග L නම්. මෙන්න මේ ද්‍රව කඳේ දිග පුතේ සිම්පල් L. මේ දිග තමයි L කියලා කියන්නේ. ආවර්ත කාලය සඳහා අපට ප්‍රකාශනය. ඉතින් පුතේ ආවර්ත කාලය ගන්න පුළුවන් ඔමේගා දාන්න නිසා. t සමානයි 2π ඔමේගා. ඉතින් අර විදිහට නෙමෙයි තියෙන්නේ. L සම්බන්ධ වෙන G සම්බන්ධ වෙනවා. ඉතින් ස්කන්ධේ නේ. එහෙනම් දිග L නම් ස්කන්ධය සඳහා ප්‍රකාශන ලියන්න පුළුවන්. M සමානයි කවුද පුතේ? පරිමාව වැඩි කිරීම ඝනත්වය. වර්ගඵලය වැඩි කිරීම දිග තමයි පරිමාව වෙන්නේ. ඝනත්වය රෝගය වැඩි කරාම L රෝ. වර්ගඵලය A දිග L ගේ වැඩි කරාට පස්සේ පරිමාව ලැබෙනවා. ඒක ඝනත්වය වැඩි කරාට පස්සේ පුතේ අපිට ලැබෙනවා අදාළ ස්කන්ධය. එම නිසා අපිට ගන්න පුළුවන් ඔමේගා සමානයි 2π a rho බෙදීම m කියන්නේ මෙතන al rho ගේ වර්ගමූල. ඉතින් ඔමේගා සමාන වෙනවා පුතේ 2π a ට කැපෙන rho ට rho කැපෙන 2π බෙදීම l ගේ වර්ගමූල. ඉතින් පුතේ ආවර්ත කාලයේ t සමානයි 2π ට ඔමේගා
25 වාරයක් එක ඇටෝමයකින් ඔමේගා කියන්නේ 2.5 බෙදීම වෙන්නේ. ඔමේගා කියන්නේ 2.5 බෙදීම වෙනවා. එක ඇටෝමයක කියන්නේ කවුද පුතේ? L බෙදීම. L බෙදීම 2යි. මෙතන මොනවා හරි පොඩි අඩුපාඩුවක් වුණා. මෙතන G නේ. sorry. මෙතන පුතේ G. ඒතකොට රෝ කැපෙන්නේ නැහැ නේ. A රෝ G. මේ 2යි A රෝ G නේ. 2යි A රෝ G. මෙතන පොඩි මිස්ටේක් එකක් වුණා. අපේ සමීකරණ 2යි A රෝ G නේ. 2යි A රෝ G වෙන එකක් ලියලා තියෙනවා. ඒතර 2යි A රෝ G බලන්න එතකොට ඔමේගා සමාන වෙනවා. A ට A කැපෙනවා. රෝට රෝ කැපෙනවා. එතකොට එනවා 2යි G බෙදීම L ගේ වර්ගමූල. හරිනේ. A ට A කැපුණා රෝට රෝ කැපුණා 2යි G බෙදීම වර්ගමූල. T සමානයි 2pi ට ඔමේගා. එතකොට එනවා 2pi. ඔමේගා කියන්නේ මේක නම් එක ඇටෝමයක නෙමෙයි මෙතනදී. එක ඇටෝමයක කියන්නේ උඩට මාරු වෙනවා. L බෙදීම 2යි G. එනවා 2pi වර්ගමූල L බෙදීම 2යි G. 2pi වර්ගමූල L බෙදීම 2යි G කියන්නේ නිවැරදි පිළිතුර. දෙක මේ පොඩකින් දෙවන පිළිතුරේ මේක නිකන් අර දෙවන පිළිතුර තියෙන නිකන් එක බෙදීම 2යි G වගේ. ඒක වැරදිලා ඒක හදාගන්න දෙවන පිළිතුර. L බෙදීම 2යි G. එක බෙදීම 2යි G වෙනවද පුතේ? L බෙදීම 2යි G. ඔය විදිහට හදාගන්න. හරි. වීඩියෝ එක නතර කළා ප්‍රශ්නාංක 14ත් හදාගන්න. ප්‍රශ්නාංක 15ත් එමයයි. හරි. ප්‍රශ්නාංක 15ත් පුතේ කෙලිම තියරි. හොඳයි. 15 වගේවා ඔබ සිද්ධාන්ත පන්තියේදී ඉගෙනගෙන නැත්නම් ඔබේ නෝට් එකේ ඔය 15 වගේවා නැත්නම් ඔබ පුතේ මට දුකයි කියන්න කරන්න දෙයක් නෑ. ඔබ හරියට ඉගෙනගෙන නැහැ. ගැඹුරට සිද්ධාන්ත ඉගෙනගෙන නැහැ. යන්තම් උඩින් පල්ලෙන් අතගාගෙන සමීකරණ ටිකක් විතර ඉගෙනගෙන තියෙන්නේ. පැහැදිලිවම එහෙම සිද්ධාන්ත අධ්‍යයනය කිරීම හොඳටම මදි. දැන් බලන්නකො පුතේ මේ පැත්තේ සම්පූර්ණ අවධානය යොමු කරන්න. සම්පූර්ණ අවධානය යොමු කරන්න. දැන් මෙතන අපිට කියනවා ඔයගොල්ලෝ ප්‍රශ්නේ බලන්න. මම ප්‍රශ්නේ කියවන්නේ නැහැ. මෙතන වෙන දේ විතරක් පැහැදිලි කරන්න. මේ තියෙන සිලින්ඩරයක්. එයාගේ ඝනත්වයේ රෝවිච්ච ද්‍රවයක් තුල අර්ධ වශයෙන් ගිලී පාවෙනවලු. පැහැදිලිව මෙයා ඝනත්වයට වඩා කියන්නේ ද්‍රවයේ ඝනත්වයට වඩා වස්තුවේ ඝනත්වය අඩු වෙනවා. ද්‍රවයේ ඝනත්වයට වඩා වස්තුවේ ඝනත්වය අඩු නිසා තමයි පුතේ ද්‍රවයේ ඝනත්වයට වඩා වස්තුවේ ඝනත්වය අඩු නිසා තමයි මේ අර්ධ වශයෙන් ගිලී පාවෙන්නේ. මෙයාගේ උස කැපිටල් H2. අපිට කියනවා මෙයා තවත් මදක් පහළට තල්ලු කරලා අතෑරියට පස්සේ සරල අනුවර්තී චලිතයක යෙදෙනවලු. ඒ චලිතයේ ආවර්ත කාලය අපිට ඉතින් ආවර්ත කාලය හොයන්න පුළුවන්. සංඛ්‍යාතය යන ඉතින් අපිට සංඛ්‍යාතය හොයන්න පුළුවන්. ආවර්ත කාලය හොයන්න පුළුවන්. ඔය ඕන එකක් හොයන්න පුළුවන්. පුතේ. ඉතින් මෙයාගේ ස්කන්ධය M කියලා ගමු. ස්කන්ධය ඕන වෙනවා අපිට. ඉතින් මෙතනත් අපි කරන්නේ පුතේ මෙන්න මේකනේ සමතුලිත පිටු. කියන්නේ විස්ථාපන x වෙනකොට සමතුලිත පිටු මෙතන තියෙනවා. මෙන්න මේ විස්ථාපන x වෙනකොට මෙතන විස්ථාපනයත් x. ඒතර විස්ථාපන x වෙනකොට මෙයා මත සඵල බලය කවුද? දැන් මෙතන මෙයා මත පහළට බර mg සහ උඩුකුරු තෙරපම ක්‍රියාත්මක වෙනවා. මට කියන්න පුතේ මෙතන මෙහෙම අපි ගන්නෙ විස්ථාපනයේ සිම්පල් x විට මේ ලී කොට්ටිය මත සඵල බලය කොහාටද කොච්චරද? දැන් මෙතෙන්දි සම්ප්‍රයුක්ත බලයක් නෙමෙයි බර සහ උඩුකුරු තෙරපම සමානයි. දැන් මෙතෙන්දි පුතේ බර නියතයිනේ. ඉතින් පහළට තල්ලු කරාම වෙන්නේ මෙන්න මේ අමතර x දුරක් ගිරෙන එක. අමතර x දුරක් ගිරුණාට පස්සේ පුතේ මෙන්න මේ කොටස මත මෙන්න මේ ax පරිමාව මත a වාරයක් x පරිමාව මත අමතර උඩුකුරු තෙරපම ඉහළට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් f සමාන වෙනවා පුතේ ඉහළට අමතර උඩුකුරු තෙරපම. ඒතර f සමාන වෙනවා අමතර උඩුකුරු තෙරපම වෙන පුතේ ඉහළට ax rho g. ඒතර මෙයා මත ක්‍රියාත්මක වෙන අමතර උඩුකුරු තෙරපම වෙන පුතේ ඉහළට ax rho g. ඉතින් අමත සඵල බලය දන්නවනම් මොකද අපි කරන්නේ? ඒ අවස්ථාවේදී අපි දානවා
දාලා තියෙන පහළටනේ. එහෙනම් යාමද ත්වරණය පහළට කියලා ගන්නවා. පහළ දාන F සමානයි මේ අපි විස්ථාපනයේ දිශාවට ත්වරණය A කියලා අරගෙන විස්ථාපනයේ දිශාවට F සමානයි මේ දානවා. දැන් ඔයගොල්ලන්ට හිතලා බලන්න සූර්යය ඇයි අපි එහෙම විස්ථාපනයේ දිශාවටම ත්වරණය ගන්නෙ? ඇත්තම ත්වරණය තියෙන හරියටනේ. ඒකට තමයි මම කියන්නේ පුතේ තියරි ඉගෙනගෙන ඉන්න කියලා. මට මෙතන පැය දෙකමාරක තුරක තියරි උගන්නන්න බෑ. පැය දෙකමාරක තුරක ඉරත්තටි. පැය 4ක 5ක පුතේ තියරි මට මේක උගන්නන්න බෑනේ මේ ප්‍රශ්නේ වෙන්නේ. ඔබ සිද්ධාන්ත ඉගෙනගෙන තියෙනවා. තියරි නැත්නම් තියරි වීඩියෝ දෙන්න පුළුවන්. ඒතර F සමානයි මේ පහළට දැම්මම පස්සේ මෙයාට පුතේ පහළට F සමානයි මේ දැම්මම පස්සේ සපල බල ඉහළට. එතකොට නෝ ඍණ AX ρ G සමාන වෙනවා ස්කන්ධයේ වාරයක් ඒට. ඉතින් පුතේ මෙතන ස්කන්ධය සම්බන්ධ කරගෙන නැහැ. ඉතින් ස්කන්ධය දීලා නැත්නම් ස්කන්ධය ලියන්න පුළුවන් කොහමද? මෙතන ස්කන්ධය සමානයි පරිමාව ගුණ කිරීම ගණන්තය පරිමාව හරස්කඩ වර්ග පැල වැඩි කිරීම උස වාරයක් යක් ගණන්තය D. ඉතින් m වෙනකොට දානවා කවුද පුතේ? A H D වාරයක් A. එතන මෙතන A සමානයි ඍණ A ට A කැපෙනවා ඍණ ρg බෙදීම HD වාරයක් x මෙහෙම ගන්නෙ මේක A සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාරයට හදාගන්න ඕන නිසා ρ නියතයි g නියතයි කැපිටල් H නියතයි d නියතයි. ඉතින් මෙතන ඔමේගා වර්ග කියන්නේ මේක නම් ඔමේගා සමානයි කවුද? ρg බෙදීම HD ගේ වර්ගමූල. තියරි වලද මේ විදියටම ඔයා ඉගෙනගෙන තියෙනවා. එතකොට අපේ ගාන සංඛ්‍යාතේ ඔමේගා වෙනකොට දානවා 2πf. ඒ ඔමේගා වෙනකොට මෙතන ρg බෙදීම HD ගේ වර්ගමූල සමානයි 2πf. එතකොට එනවා f සමානයි 1 බෙදීම 2යි ෆයි වාරයක්. ρg බෙදීම hp. උත්තරේ කීයද? 1 බෙදීම 2යි ෆයි වාරයක් ρg බෙදීම hd කියන නිවැරදි පිළිතුර වෙන්නේ 3 ගණන් පිළිතුර. ඉතින් මේ ප්‍රශ්න තුනට ඒ කියන්නේ ප්‍රති ප්‍රශ්නාංක 13 14 15ට නම් මට පැහැදිලිවම කියන්න තියෙන්නේ සිද්ධාන්ත දන්නේ නැත්නම් ඕවා බෑ. තියරි ගැඹුරට හරියට ඉගෙනගෙන තියෙන්නම ඕන. වීඩියෝ එක නතර කරලා ඔය ටික හදා ගන්න. ඊට පස්සේ අපි 16 වෙනි ප්‍රශ්නයේ සිට බලමු. බලන්න පුතේ ප්‍රශ්නාංක 16 මේකත් ඊටාම හොඳ මට්ටමේ ගැටලුවක්. මේ මට්ටමේ ගැටලුව තවම විභාගයකට ඇවිල්ලා නැහැ. මීට වඩා අඩු මට්ටමේ ගැටලුව ඇවිල්ලා තියෙනවා. මේ මට්ටමේ ගැටලුවක් ඇවිල්ලා නැහැ. අපිට කියනවා පුතේ විස්තාරයේ සෙන්ටිමීටර් 10ක් වෙච්ච වේගය මෙච්චරක් වෙච්ච තරංගායාමයේ මෙච්චරක් වෙච්ච තරංගයක් ප්‍රචාරණය වෙනවා. ඉතින් මේ දුර තමයි තරංගයේ තරංගායාමය වෙන්නේ. t සමානයි බිඳුව කියන්නේ මෙතනනේ. මෙතන t සමාන බිඳුවේදී විස්ථාපනයේ ශූන්‍යයි. එතන t සමාන බිඳුව කියන මෙතන. විස්ථාපනයේ ශූන්‍ය වල පිටුමක් තමයි t සමානයි බිඳුව කියන්නේ. එහෙනම් විස්ථාපනයේ ශූන්‍ය වල මේ පිටුමේදී t සමාන බිඳුව වෙනවා. t සමානයි තත්පර 7 දී අංශයේ විස්ථාපනය වන්නේ. ඉතින් 7 දී විස්ථාපනයේ දැන් අංශුව චලිත වෙන්නේ මෙහෙම. අංශුව චලිත වෙන්නේ සිරස්ස ඉහළට සහ පහළට. ඉතින් t සමානයි බිඳුවේදී මෙතන නම් t සමානයි තත්පර 7 දී අංශයේදී විස්ථාපනය හොයාගන්න. විස්ථාපනය හොයාගන්න මෙන්න මේ කාලාවර්තය හොයාගන්නද. එක තරංගයකට චක්‍රයකට ගතවන කාලයේ කාලාවර්තය. ඉතින් කාලාවර්තය හොයාගන්න පුළුවන්. අපි දන්නවා v සමානයි f ලැම්ඩා නේ. ඒතර v සමාන f කියන්නේ ඒ කියන්නේ t. ඒ කියන්නේ t වාරයක් ලැම්ඩා. එතකොට පුතේ t v කොච්චරයි? තප්පරෙට සෙන්ටිමීටර් 2යි. මෙතන සෙන්ටිමීටර් සමානයි කියන්නේ t වාරයක් ලැම්ඩා. ලැම්ඩා කොච්චරක් වෙනවද? සෙන්ටිමීටර් 12යි. ඒතර t සමාන වෙනවා තත්පර 6යි. ඔන්න ආවර්ත කාලයේ තත්පර 6යි. දැන් මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද කියලා බලන්න. ආවර්ත කාලයේ තත්පර 6 කියන්නේ මෙතන කාලයේ බිඳුවයි නම් මෙතන කාලයේ තත්පර 6යි. එහෙනම් මෙතන කාලයේ තත්පර 3යි. මෙතන කාලය කොච්චරයි? 1.5යි තත්පර. මට ඔයගොල්ලෝ කියන්න t සමානයි තත්පර 6 දී විස්ථාපනය කොච්චරයි? තත්පර 6 දී විස්ථාපනය බිඳුව මෙතන තියෙන. ඉහළට හෝ පහළට යන දුරනේ විස්ථාපනය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂයේදී අනිවාර්යයෙන්ම විස්ථාපනය බිඳුවයි. අංශුව චලිත වෙන්නේ මෙහෙම. එතකොට මෙතන තියෙනවා කියන්නේ සිරස් විස්ථාපනය කොහොමත් මෙතන බිඳුවයි. t
t සමානයි තත්පර 3ේදී විස්ථාපනය. ඒත් සිරස් විස්ථාපනය 0යි. තත්පර 1.5ේදී විස්ථාපනය කොච්චරයි? තත්පර 1.5ේදී විස්ථාපනය සෙන්ටිමීටර් 10යි. එයි මෙතන 1.5ේදී මෙතන විස්ථාපනය සෙන්ටිමීටර් 10යි. අන්න ඔය වගේ මට්ටමේ ගැටලු විභාගෙට ඇවිල්ලා තියෙනවා මීට කලින්. වේගය දීලා තරංගායාමයේ දීලා කිසියම් කාලයකදී විස්තරය දීලා දැන්. තත්පර 1.5ේදී විස්ථාපනය වුණා නම් 10යිද? මෙතන කිච්චර 4.5යි. තත්පර 4.5ේදී විස්ථාපනයක් කොච්චරද පුතේ? අර දුරම තමයි සෙන්ටිමීටර් 10යි. තත්පර 6ේදී විස්ථාපනය 0යි. 3ේදී විස්ථාපනය 0යි. මෙතන 9ේදී විස්ථාපනය 0යි. හැබැයි තත්පර 7ේදී විස්ථාපනය යන්නේ 7 කියන්නේ t සමානයි තත්පර 6 ඉඳලා තවත් තත්පර එකකදී. එහෙනම් t සමානයි තත්පර 6ේදී පුතේ විස්ථාපනය 0යි. තත්පර 7ේදී කියනකොට විස්ථාපනය 0 වෙලා තවත් තත්පර එකකදී විස්ථාපනය. ඉතින් පුතේ තවත් තත්පර එකකදී විස්ථාපනය ගන්නෙ කොහොමද? එහෙනම් තවත් තත්පර එකකදී විස්ථාපනය ගන්නෙ අපිට දාන්න පුළුවන්. අපි හිතමු t සමානයි 7 කියන මෙතන කියලා. t සමානයි තත්පර 7 මෙතන නම් t සමානයි 7ේදී විස්ථාපනය කියලා කියන්නේ තත්පර 6 ඉඳලා තව තත්පර එකකදී විස්ථාපනය. එහෙනම් අපිට දාන්න පුළුවන් x සමානයි a sin omega t. නේද? ඉතින් t දන්නවා නම් මෙතන omega හොයාගන්න පුළුවන් කොහොමද? 2π බෙදීම t නේ. t සමානයි 2π බෙදීම t. එතකොට මෙතන 2π බෙදීම 6. ඒ කියන්නේ කොච්චරයි? 5 බෙදීම 3යි. omega වෙන්නේ 5 බෙදීම 3යි. එහෙනම් මෙතන විස්ථාපනය x සමානයි. ඒ කියන්නේ සෙන්ටිමීටර් 10යි. sin omega කියන්නේ පුතේ 5 බෙදීම 3යි. තවත් තත්පර එකකදීනේ. ඉතින් තවත් තත්පර එකකදීනේ. ඒ 6න් පස්සේ තත්පර 7 වුණාට 6න් පස්සේ තව තත්පර එකයිනේ. මෙන්න මේ කාල පරතරය තුළ විස්ථාපනය වෙනකොට කාලය පුතේ තත්පර එකයි. එහෙනම් මෙතන නම් x සමානයි 10යි sin 5 බෙදීම 3. 5 බෙදීම 3 කියන්නේ කවුද? sin 60 පුතේ. sin 60 වෙන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට x සමාන වෙනවා 5යි මූල 3යි සෙන්ටිමීටර්. x සමාන වෙන්නේ 5යි මූල 3යි සෙන්ටිමීටර. එන තත්පර 6 ඉඳලා තව තත්පර එකකට පස්සේ t සමාන 7 කියන්නේ තත්පර 6 ඉඳලා තව තත්පර එකකට පස්සේ විස්ථාපනය වෙන්නේ 5යි මූල 3යි තත්පර කියන නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ. පළවෙනි පිළිතුරයි නිවැරදි පිළිතුර වෙන්නේ. පළවෙනි පිළිතුරයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි අපි එනම් මේ ටික ලස්සනට සටහන් කරගන්නවා. වීඩියෝ එක නැවත හොඳට බලන්න. වීඩියෝ එක නතර කරලා නැවත හොඳට බලන්න. අපි සටහන් කරගමු. ඉස්සලා මෙන්න මේ රූපය ඇඳලා මෙන්න මේ ටික සටහන් කරගන්න. වීඩියෝ එක නතර කරලා මෙන්න මේ ටික සටහන් කරගන්න. හරි. ලියන්න මෙහෙම. ලියන්න. ආවර්ත කාලයේ තත්පර 6 නිසා තත්පර 6 නිසා t සමානයි 3ේදී සහ t සමානයි 6ේදී t සමානයි 3යි s කියන තුන තත්පර t සමානයි තත්පර 3ේදී සහ t සමානයි තත්පර 6ේදී විස්ථාපන ශූන්‍ය වෙයි. t සමානයි තත්පර 1.5ේදී විස්ථාපනය 10 සෙන්ටිමීටර වේ. 10 සෙන්ටිමීටර වේ. t සමානයි තත්පර 7ේදී විස්ථාපනය යනු ඒක කපන්නකො t සමානයි තත්පර 7ේදී විස්ථාපනය යනු කෙනෙක් කපන්නකො මෙහෙම ලියන්න. t සමානයි තත්පර 6ේදී විස්ථාපනයේ ශූන්‍ය නිසා t සමානයි තත්පර 6ේදී විස්ථාපනයේ ශූන්‍ය නිසා එම අවස්ථාවට පත් වූ පසු තවත් තත්පර එකකදී විස්ථාපනය t සමානයි තත්පර 7ේදී විස්ථාපනයට සමාන වේ.
t සමානයි තත්පර 7 දී විස්ථාපනයට සමාන වේ. සමාන වේ. සමාන වේ. ඒ පහත පරිදි සෙවිය හැකියි. කියලා වීඩියෝ එක නතර කරලා අර x සමානයි a sin omega t ඉදලා ටික සටහන් කරගන්න. බලන්න පුතේ ඊළඟට ප්‍රශ්න අංක 17. 17 ඉඳලා ප්‍රශ්න දෙක තුනක්ව තියෙනවා. සරල අනුවර්ති චලිතයක කිසියම් මොහොතක වේගය සම්බන්ධ කොට බලන්නකෝ. සරල අනුවර්ති චලිතයක ආවර්ත කාලය දීලා තියෙන අපතේ එහි විස්ථාපනය විස්තාරයෙන් 4න් එකක් වන විට වේගය. දැන් මේකට බලමු විස්තාරය a නම් විස්තාරය කැපිටල් A නම් අපෙන් අහන්නේ විස්ථාපන x නේ. විස්තාරයෙන් 4න් එකක් කියන්නේ a බෙදීම 4 විට අංශුවේ වේගය තමයි පුතේ අහන්නේ. සරල අනුවර්ති චලිතයේ වේගය අහන්නේ. ඉතින් ඔබ මතක් කරගන්න සරල අනුවර්තියේ චලිතයක දෙන අංශුවක් සඳහා කිසියම් මොහොතක වේගය වෙන්නේ පුතේ කිසියම් මොහොතක වේගය v සමානයි ඔමේගා වාරයක් a වර්ග ඍණ x වර්ග වර්ගමූල. සාමාන්‍යයෙන් මෙතන ධන හෝ ඍණ ඔමේගා කියලා තමයි දාන්නේ. ඇයි ධන හෝ ඍණ ඔමේගා කියලා දාන්නේ? එක දිශාවකට ධනයි නම් අනිත් දිශාවට ඍණයි. කිසියම් මොහොතකදී එක පැත්තකට ප්‍රවේගය v නම් අනිත් පැත්තට ප්‍රවේගයක් v තමයි. අපි ගණන් හතරකට මේ ධන හෝ ඍණ දාන්නේ නැහැ. ඉතින් ඔමේගා වෙනුවට ගන්න පුළුවන් කවුද පුතේ? ඔමේගා සමානයිනේ 2π බෙදීම t ට. ඒතර ඔමේගා සමාන වෙනවා කාටද? ඒකම තමයි. ඔමේගා සමානයි 2π බෙදීම t. ඉතින් සරල අනුවර්ති චලිතයක ආවර්ත කාලය t රු. ඉතින් මෙතන v සමානයි 2π බෙදීම t වාරයක් a වර්ග ඍණ x වර්ග වෙනකොට a බෙදීම 4 වර්ග a වර්ග බෙදීම 16 නේ. ඒ a බෙදීම 4 වර්ගනේ. ඒතකොට මෙතන නෝ 2π බෙදීම t වාරයක්. මෙතන පුතේ 15යි a වර්ග බෙදීම 16 වර්ගමූලනේ. එතකොට මෙතන නෝ සුළු කරාට පස්සේ මෙතන 15 වර්ගමූල මූල 15යි. a වර්ගයේ වර්ගමූල a 5. මෙතන 16 වර්ගමූල කී 4යි. 2ට 4 කරනවා 2යි. යට එනවා 2යි t. එතන මූල 15යි a5 බෙදීම 2යි t කියන නිවැරදි පිළිතුර වෙන්නේ. පස්වන පිළිතුර. මම හිතන්නේ නැහැ ඔක සංකීර්ණ ගැටලුවක් කියලා. කිසියම් මොහොතක වේගය සඳහා ප්‍රකාශනය මගින් ලබා ගන්න තියෙන ඔමේගා වෙනුවට 2π බෙදීම t දාන්න තියෙන. ඉතින් සිද්ධාන්ත බැරිදරු සිද්ධාන්ත ඉගෙනගෙන එන්න වෙනවා. දැන් බලන්න පුතේ 18. සරල අනුවර්තීය චලිතයක උපරිම වේගය v නම් විස්ථාපනයේ විස්තාරයෙන් හරිය දක්වන විට වේගය. පොඩ්ඩක් අපිට දීලා තියෙන පුතේ සරල අනුවර්තීය චලිතයක උපරිම වේගය v කියලා. v නම් අපිට කියලා තියෙන්නේ විස්ථාපනයේ විස්තාරයෙන් හරිය දක්වනකොට වේගය. ඒතර විස්ථාපනය විස්තාරයෙන් හරියට කියන්නේ අපි විස්තාරයට දෙන සංකේතය කැපිටල් A. විස්ථාපනයට දෙන සංකේතය පුතේ කැපිටල් A. ඒතර විස්ථාපනය x නම් x සමානයි a බෙදීම 2 වෙනකොට. විස්ථාපනය විස්තාරයේ හරියට වෙනකොට අපෙන් අහන්නේ වේගය. කොහොමද? ඉතින් පුතේ උපරිම වේගයත් එක්ක මේක සම්බන්ධ කරගන්නේ කොහොමද? ඔබ මතක තියාගන්න. සරල අනුවර්ති චලිතයක උපරිම වේගය v නම් උපරිම වේගය සමාන වෙනවා ඔමේගා ඊට. ඒක ගන්නෙ කොහොමද? මම ගන්න විදිහ කියලා දෙන්න. v සමානයි අපි දන්නෝ ඔමේගා වාරයක් a වර්ග ඍණ x වර්ගේ වර්ගමූල.
ආයෙ තීරෙකි බලන්න ගිහිල්ලා සරල අනුත් චරිතයක වේගයේ උපරිම වෙන මොන පිටුවද? සරල චරිතය මෙහෙම දෝලණය වෙනවා. මෙන්න මේ පෑන වටා දෙපැත්තට. මේ පෑන තමයි සමතුලිත පිටු. මේ විස්ථාපන උපරිම වෙන පිටු. විස්ථාපන උපරිම වෙනකොට වේගය අවමයි. විස්ථාපන බිඳුව වෙනකොට වේගය උපරිමයි. එහෙනම් සමතුලිත පිටුනේදී විස්ථාපන බිඳුව වෙනකොට තමයි පුතේ වේගය උපරිම වෙන්නේ. සිද්ධාන්ත බලන්න පුතේ මේවා පට්ටක ගහ උගන්වන හැම ගුරුවරයෙක්ම. එතකොට x සමානයි බිඳුව විට v උපරිම වෙනවා. ඒක අපි දන්නවා. එහෙනම් v max සමාන වෙනවා ඔමේගා වාරයක් a වර්ග කරන විස්ථාපනයේ බිඳුව. එතකොට පුතේ v max කියන්නේ උපරිම වේගය a වර්ගයේ වර්ගමූල a. එහෙනම් මෙතන ඔමේගා a. ඔක මතක තබා ගන්න ගැටළු විසඳීම සඳහා. එහෙනම් කිසියම් මොහොතක සරලානුවතී චලිතයක දෙන අංශුවක උපරිම වේගය වෙන්නේ පැහැදිලිවම ඔමේගා a. එහෙනම් උපරිම වේගය v සමාන වෙනවා කාටද පුතේ? ඔමේගාට. එම නිසා අතන v සමාන වෙනවා පුතේ ඔමේගා a ට. ඉතින් අපිට මොකද්ද කියලා තියෙන්නේ? අපිට කියලා තියෙන පුතේ උපරිම වේගය v නම් විස්ථාපනයේ විස්තරයෙන් හරිය දක්වන විට වේගය. ඉතින් කිසියම් මොහොතක වේගය ඒක අපි v dash කියලා ගමු. නෑ කිසියම් මොහොතක වේගයේ v සමානයි ඔමේගා වාරයක් a වර්ග කරන x වර්ගයේ වර්ගමූල 90. කිසියම් මොහොතක වේගය අපෙන් අහනකොට විස්ථාපනයේ a බෙදීම දෙක වෙනකොට වේගයනේ අහලා තියෙන්නේ. ඒක මම v dash කියලා ගන්න. විස්ථාපන x බෙදීම දෙක වෙන විට වේගය v නේ අහලා තියෙන්නේ. එහෙනම් ඔන්න විස්ථාපන x බෙදීම දෙකට වේගය v ඔමේගා වෙනකොට කවුද දාන්න පුළුවන්? v බෙදීම a. ඔමේගා ගන්න තමයි මේ උපරිම වේගයේ v කියලා දීලා තියෙන්නේ. ඉතින් උපරිම වේගයේ v නම් v සමාන ඔමේගා a. මෙතන ඔමේගා වෙනකොට v බෙදීමේ ආදේශ කරන්න පුළුවන්. වාරයක් මෙතන එනවා. a වර්ග කරගෙන x වර්ගයේ වර්ගමූල. x කියලා කියන්නේ කවුද? a බෙදීම දෙකයි. එයි විස්ථාපනයේ විස්තරයෙන් හරිය දක්වන විට වේගය අහලා තියෙනවා. එතකොට a බෙදීම දෙකේ වර්ග කියන්නේ a වර්ග බෙදීම 4. ඉතින් මෙතන v dash සමානයි v බෙදීම a වාරයක්. මේක සුළු කරන්න. මෙතන 4න් එකක් අඩු කරාම 4න් 3යි a වර්ගයේ වර්ගමූල. මේ වගේ ඒවා එක සැරේ සුළු කරන්න පුරුදු වෙන්න. එතන මෙතන මූල 3යි a වර්ගයේ වර්ගමූල a. මූල 3යි a බෙදීම 4ේ වර්ගමූල 2යි. මූල 3යි a බෙදීම 2යි a. එතකොට a කැපිට යනවා. මූල 3යි v බෙදීම 2යි. ඔන්න පුතේ අපිට ලැබෙන ප්‍රතිඵලය v dash සමාන වෙනවා. මූල 3යි v බෙදීම 2. එතන මූල 3යි v බෙදීම 2 කියන නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙන පිළිතුරයි පුතේ නිවැරදි පිළිතුර වෙන්නේ. දැන් ප්‍රශ්නාංග 19ත් එහෙමයි. සරල අනුවතී චරිතයක උපරිම වේගය දීලා වේගයේ v බෙදීම 2 වෙන විදිහට ස්ථාපිත කරලා තියෙනවා. ඒකත් එහෙමයි පුතේ. අපි ඔක හදාගමු. වීඩියෝ එක නතර කරලා 17 සහ 18 කරගන්න. වීඩියෝ එක නතර කරලා 17 සහ 18 කරන්න කලින් පුතේ වීඩියෝ එක 3-4 වතාවක් කරන්න පිටිපස්සට ගෙනියලා. ඉතින් පුතේ ප්‍රශ්නාංග 19ත් එහෙමනේ බලන්නකෝ. සරල චරිතයේ උපරිම වේගයේ v කියන්නේ v සමානයි ඔමේගා a වේ. හරිනේ. අපිට කියන වේගයේ v බෙදීම 2 විට විස්ථාපනය යන්නේ. ඉතින් අපිට දාන්න පුළුවන් v සමානයි ඔමේගා වාරයක් a වර්ග කරන x වර්ගයේ වර්ගමූල 90. වේගයේ v බෙදීම 2 වෙන විට විස්ථාපනය. ඔමේගා වෙනට දානවා v බෙදීම a. ඒතර මේ v කියන්නේ එකක්, මේ v කියන්නේ එකක්. මේ උපරිම වේගය වාරයක් අපෙන් අහනවා a වර්ග කරන x වර්ගයේ වර්ගමූල. මෙතන x අහන්නේ දෙපස වර්ග කරන v ට v කැපෙන ඔය මේ පැත්තට ගිය a බෙදීම දෙකේ වර්ග කියන්නේ a වර්ග බෙදීම 4 සමාන. මෙතන වර්ග කරොත් a වර්ග කරන x වර්ග. ඉතින් ඍණ x වර්ග මේ පැත්තට ගෙන දාන x වර්ග සමානයි. මෙතන 4න් එකක් අඩු කරාම 4න් 3යි a වර්ග. එතකොට පුතේ නෝ x සමානයි මූල 3යි බෙදීම 2. අර වගේම එකක් තමයි ඉන්නේ. මූල 3යි බෙදීම 2යි. මූල 3යි බෙදීම 2 කියන නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන පිළිතුර. 19 ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. 20 වෙනි ප්‍රශ්නෙත් පුතේ සිද්ධාන්ත පන්තිවල ඔයාට පට්ටක ගහ ඔබේ ගුරුවරු උගන්වලා තියෙනවා.
ඔබ තියරි ඉගෙන ගන්නේ මගෙන් නම් මම උගන්වලා තියෙනවා. ඔප්පු කිරීම එක්කම ලස්සනට ඊළඟ ප්‍රශ්න උත්තරේ. ඔප්පු කිරීම එක්කම සියල්ල උගන්වලා තියෙනවා පුතේ. උගන්වලා තියෙනවා. ඔබේ ගුරුවරයාත් ඔබට උගන්වලා ඇති. 20. සරල අනුවර්තී චලිතයක විස්තරය දෙගුණ කළ විට උපරිම වේගය වැඩි වෙන සාධකය. පුතේ මතක තියාගන්න. උපරිම වේගය සමානුපාතික කරන කාර්ද පුතේ. විස්තරයේ වර්ගයට. විස්තරයට. ඒක මතක තියාගන්න. මොකද මුළු ශක්තිය E සමාන වෙනවා එක ක්‍රමයකින් භාගයයි mv max ගේ වර්ගයට. ආයෙත් තව එකක් වෙනවා E සමානයි භාගයයි ka වර්ගයට. මෙන්න මේ දෙක මතක තියාගන්න. සරව ආවේ කොහමද? අපු විදිය තමයි අපි තියරි කියලා ගන්න. සිද්ධාන්ත කියලා මම අපේ පන්තියේදී උගන්වන්නේ මේව තමයි. මේව එන්නේ කොහොමද? මේව ගලප ගන්නේ කොහොමද? පියවරෙන් පියවර ගොඩනගා ගන්නේ කොහොමද? ඒ පියවරෙන් පියවර ගොඩනගා ගන්න විදිය තමයි පුතේ තියරි ක්ලාස් වල උගන්වන්නේ. ආවට ගියත් එන්නේ හැබැයි මෙතෙන්දි එහෙම තියරි උගන්වන්න බෑ. තියරි අවශ්‍ය දරුවෝ අපිට දැනුම් දෙන්න. ඉතින් මේ දෙකම ගත්තොත් ඉතින් මෙයයි සමාන වෙලා එහෙනම් v max සමානුපාතික වෙන විස්තරයට. ඉතින් විස්තරයේ දෙගුණ කරාම උපරිම වේගය දෙගුණකින් වැඩි වෙනවා. ඔක මතක තබා ගන්න. ඉතින් ඔය ටික පුතේ ප්‍රශ්නාංක 19 වීඩියෝ එක නතර කළ ප්‍රශ්නාංක 19ක් කරගන්න. ආයි වීඩියෝ එක නතර කළා 20ත් ඔය විදිහට කරගන්න පුතේ. ඕවා තියරි. ඉතින් 21 වෙනි ප්‍රශ්නේ සිට ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. ඉතින් සිද්ධාන්ත පුතේ මතක තියාගන්න. ෆිසික්ස් කියන්නේ ෆිසික්ස් පදනම් වෙලා තියෙන්නේ තියරි මත. සිද්ධාන්ත නැතුව තියරි නැතුව ෆිසික්ස් ගොඩනගා ගන්න කිසිසේත්ම බැහැ.